තෙරුවන් සරණයි. අද පින්වත් ඔබ හැම දෙනාම මේ එකතු වෙ සිටින්නේ සම්බන්ධ වෙ සිටින්නේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ හැම සෙනසුරාදාවකම උදෑසන 7 සිට 8 දක්වා විකාශය වෙන සදහම් අරුණ විශේෂ භාවනා පුහුණු උපදේශන වැඩසටහන සමගයි. ඉතින් වෙනද වගේම අදත් අපි බලාපොරොත්තු වෙනවා මේ හෝරාව ඇතුළත අපගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරී වෙන කරුණු සිහිපත් කරලා දෙන්නට. ඉතින් මේ උතුම් කාර්ය සංවිධානය කරන අපේ සදහම් අරුණ කල්යාණ මිත්‍රයන් සියලු දෙනා අපි පළමුවෙන් කෘතවේදීව සිහිපත් කරමු. ඒ වගේම අද අපි පවත්වන්නේ 30 වෙනි වැඩසටහන. ඉතින් දිගු කලක් තිස්සේ මේ වැඩසටහන පවත්වාගෙන යන්නට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් උදව් උපකාර කරපු අනුග්‍රහය දක්වපු සියලුම පින්නතුණුත් අපි ඊටාම ගෞරවයෙන් මෙත්සිත පෙරටුව කරුණාවෙන් සිහිපත් කරමින් ඒ සියලු දෙනාටම මේ සවන් දීගෙන ඉන්න ඔබ සියලු දෙනාටමත් උදව් උපකාර කරන සහාය දක්වන සියලු දෙනාටමත් උතුම් ධර්ම අවබෝධ වේවා කියන මෙත්සිත පෙරටුව අපි අදත් මේ සදහම් අරුණ වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන් ඔබ සිටින ඉරියව්ව ගැන මදක් සෝදිසිමත් වෙන්න. මේ මොහොතේ දැන් තමන් ඉන්න තැන ඉන්න යම්කිසි ඉරියව්වක ඔබ ඉන්න පුළුවන්. ඒ ඉරියව්ව පහසුද කියලා බලන්න. තමන් යම්කිසි කාර්යයකට යොමු වෙනකොට විශේෂයෙන් මනස මෙහෙवला හිත යොමු කරලා යම්කිසි වැඩක් කරනකොට ශරීරය පහසු ඉරියව්වක තියාගන්න ඕනේ. අපහසු ඉරියව්වක තියාගත්තොත් ඒ අදාළ කාර්යයට හිත යොමු කරන්න බැරුව යනවා. ශරීරයේ තියෙන අර අපහසුතාවයට හිත යොමු වෙනවා. ඒක නිසා ශරීරය පහසු කරගන්න. ඒ වගේමයි සුව පහසු ඉරියව්වක ඉන්නත් එපා. සුව පහසු ඉරියව්වක හිටියොත් බොහොම ඉක්මනින් නිින්ද යනවා. නිින්ද ගියාමත් අපට මේ අපේ කාර්යයට හිත යොමු කරන්න බැරුව යනවා. ඒක නිසා ඒ අන්ත දෙකෙන් මිදෙනවා අපි. ඒකයි කිව්වේ පහසු ඉරියව්වක කියලා. පහසු ඉරියව්වේ ස්වභාවය තමයි ශාරීරිකව ලොකු වේදනාවක් එක්කමක් නැහැ. ඒ වගේම නිින්ද යන්නේ නැහැ. හොඳ අවදිමත් භාවයකින් ඉන්න පුළුවන් ඉරියව්ව තමයි අපි පහසු ඉරියව්ව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේම හුඟක් නිර්දේශ කරලා තියෙන්නේ පහසු ඉරියව්ව. පාලියෙන් ඒවට කියන්නේ සුඛාසන කියලා. සුඛාසන පහසු ඉරියව්ව. ඉතින් ඔබත් මේ මොහොතේ මේ හෝරාවක කාලයක් අපි මේ වැඩසටහනට සම්බන්ධ වෙනවානේ. ඒ නිසා තමන් පහසු ඉරියව්වක හොඳින් තැම්පත් වෙන්න. ඒ වගේම හිතත් මේ කාර්යයට යොමු කරගන්න. වෙන වෙනත් දේවල් මේ කාලය තුල කරන්න යෙදුනත් කරන්න තිබුණත් ඒවා මදක් පැත්තකින් තියලා මේ හෝරාවෙන් පස්සේ මම ඒවා කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ වෙලාවේ මේ කාර්යයට යොමු වෙන්න. හොඳයි. අපි මේ සදහම් අරුණ භාවනා පුහුණු උපදේශන වැඩසටහනෙන් කරන්නේ අපේ පින්නතුන්ට භාවනාව දියුණු කරගන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශන ලබා දීම. ඒ කියන්නේ තවත් විදිහකින් කිව්වොත් කමඨහන් පැහැදිලි කරලා දීම. කමඨහනක් කියලා කියන්නේ කුසලයක් වඩා ගන්න හෝ අකුසලයක් ගෙවා දමන්න අපි කරන කාර්යය ක්‍රියාකාරකම. කුසලයක් වැඩෙන්නෙත් නැහැ නිකම්. ඒ සඳහා යම් ක්‍රියාකාරකමක් යෙදෙන්න ඕන. එක්කෝ ඊට අදාළ දෙයක් අහන්න ඕන. එතකොට අපිට ඕන ප්‍රඥා කුසලයේ වඩන්න නම් අපිට නිකන් හිතියට ප්‍රඥා කුසලයේ වැඩෙන්නේ නැහැ. අපි සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. හොඳින් අවධානයෙන් යුක්තව ඒකට කාලය අරගෙන සුදුසු පොතක් තෝරගෙන සුදුසු දේශකයේ කල්යාණ මිත්‍රයෙක් තෝරගෙන ඒ මගින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒක තමයි එතන කමඨහන ක්‍රියාකාරකම කාර්යය. එතකොට අපේ ප්‍රඥා කුසලයේ වැඩෙනවා නේ. ඊට පස්සේ සීල කුසලයේ වඩනකොට නිකම්ම බෑ. සීලය ගැන හොඳට තේරුම් අරගෙන සිල් සමාදන් වෙලා ශික්ෂාපද සමාදන් වෙලා ඒ වගේම හොඳ සිහියෙන් Taman ශික්ෂාපද සමාදන් වෙලා ඉන්න බවට හොඳ සිහිය තියාගෙන සිහියෙන් යුතුව එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරන්න. සීලය රකින්නේ අපි එදිනෙදා ජීවිතය තුලනේ. කතා කරන වෙලාවේ වචනයට අදාළ සීලය රකින්න.
කය මෙහෙवල වැඩ කරන වෙලාවේ කායික ක්‍රියාකාරකම් වලට අදාළ සීලය රකින්න. හිතින් යම් දේවල් හිතන වෙලාවේ සිතවිලි වලට අදාළ සීලය ආරක්ෂා කරනවා. එහෙමනේ. ප්‍රධාන වශයෙන් කයෙන් වචනේ ක්‍රියාකාරී වෙන අවස්ථාවේ තමයි මේ සීලය රකින්නේ. එතකොට පේනවනේ ක්‍රියාකාරී වැඩක් කමඨහන කියලා කියන කුසලයේ වඩන්න බෑ ක්‍රියාකාරී නොවි. ක්‍රියාකාරකමකින් තොරව කුසලයේ වඩන්න බෑ. එහෙමයි. ඊළඟට සමාධිය වඩන්න නම් ඒත් එහෙමයි. සමාධිය කියන්නේ අර හිත පාලනය කරගන්න, හිත සංසුන් කරගන්න, හිත පිරිසිදු කරගන්න පුරුදු වීමනේ. එතකොට ඒකටත් ක්‍රියාකාරකම් තියෙනවා නේ. ඊට අදාළ කමඨහන් තෝරගෙන ඒ කමඨහන් වඩන කොටයි චිත්ත සමාධිය ඇති වෙන්නේ. නිකම්ම චිත්ත සමාධිය ඇති වෙන්නේ නැහැ. ওই විදිහට සීලය, සමාධිය, ප්‍රඥාව වඩන්න උපකාරී වෙන ක්‍රියාකාරකම් වලට අපි කියනවා කමඨහන් කියලා. කමඨහන්. පාලියෙන් කියන්නේ කම්මට්ටාන. සිංහලෙන් අපි මේ වචනේම සිංහලට බිඳගෙන තියෙනවා කමඨහන් කියලා. කුසල් වඩන අකුසල් ගෙවන ක්‍රියාකාරකම්. එතකොට ඕනෑම ක්‍රියාවකින් අකුසලයේ ගෙවෙනවා නම් කුසලයේ වැඩෙනවා නම් ඒක අපි හඳුන්වනවා කමඨහනක් කියලා. එහෙමයි. හොඳයි. ඔය කමඨහන් ගැන මම පැහැදිලි කරේ. කලිනුත් අපි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් භාවනාවේදී අපි කරන්නේ ඔය කුසල් වැඩිම. ඔය කුසලමය අංශ 3. සීල, සමාධි, ප්‍රඥා. සීල කියන්නේ අපේ චර්යාත්මක අංශයනේ. කලින් කිව්වා වගේ කායික ක්‍රියාකාරකම්, වචන භාවිතය මේ දෙක යොදාගෙන අපි කරන්නා වූ සියලුම දේවල් අපි කියන්නේ ක්‍රියාකාරකම්, චර්යාත්මක අංශය කියලා. ඉතින් මේ චර්යාත්මක අංශයේ යම්කිසි සංවර භාවය, ශිෂ්ට භාවය, යහපත් බවක් පවත්වා ගත යුතුයි. අන්නේ ශිෂ්ට බව, ඒ සංවර බව, ඒ යහපත් බව පවත්වා ගැනීමටයි අපි සීල කියන්නේ. එතකොට ඒක පුරුදු පුහුණු වීමයි සීල භාවනා කියලා කියන්නේ. භාවනා කියන්නේ පුරුදු වෙනවා, පුහුණු වෙනවා කියන එකයි. ඒක ඉතින් පුරුදු වෙන්න ඕන අපි කතා කරන වෙලාවෙමයි. කතා කර තමයි මේ සීල භාවනාව කරන්න ඕන. බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව කතා කරන්නේ. කතා කරන වෙලාවේ කතා නොකර ඒ කාර්යය කරන්න බෑනේ. ඒකයි. ඊළඟට ක්‍රියා කරනවා. කය මෙහෙवला යම් දේවල් කරන අවස්ථාවල අපි ඒත් එහෙමයි. කායික ක්‍රියාකාරකම් වල යෙදෙනකොට එතකොටයි මේ සීලය රකින්නේ. ප්‍රාණඝාත නොවෙන්න, අදත්තාදාන නොවෙන්න, වැරදි කාම සේවනයක් නොවෙන්න අපි කායික ක්‍රියාකාරකම් වල යෙදෙනවා. එහෙමයි. ඒව තමයි සීල භාවනාවට අදාළ කමඨහන්. තව ඉතින් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයේදී, පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී, යම් භූමිකා වගකීම් තනතුරු ආදී දේවල් මෙහෙවද්දී, මේ හැම තැනකදීම අර කියන අයහපත නොවන විදිහට අපි කටයුතු කරනවා. එතනයි සීලේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි සීල භාවනාව කියන දේ හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට සමාධි භාවනාවේදී කරන්නේ විශේෂයෙන් අපේ හිතේ ඇති වෙන සිතුවිලි හොඳට දැකලා ඒව පාලනය කරගන්න එක. හිතවිල්ලක් පාලනය කරගන්න එක, හැඟීමක් පාලනය කරගන්න එක හිතන තරම් පහසු නෑ. ඒක පුළුවන්කම තියෙන්නේ මිනිස්සුයෙකුට විතරයි. දැන් බලන්න තිරිසන් සතුන් වගේ සතුන් දිහා ඒගොල්ලන්ට හැඟීමක් ආවොත් ඒක ඒවලෙම ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ට හැඟීම් පාලනය කරගන්න බෑ. එතකොට අපිටත් හැඟීම් පාලනය කරගන්න බැරි නම් අපි තිරිසන් සතුන් වගේ වෙනවා. ඒ හා සමාන වෙනවනේ. නමුත් අපිට පුළුවන්කම තියෙනවා හැඟීම් පාලනය කරගන්න. ඒකයි. ඒක හුරු වෙන්න ඕන. සමාධියේ ප්‍රධාන ලක්ෂණේ හැඟීම් පාලනය කර ගැනීම. ඊළඟට අකුසල සහගත හැඟීම් තියෙන අපිට කියන්නේ ඒවට අකුසල චේතනා කියලා. ඒවා හිතින් බැහැර කරගන්න එක. ඒවා හිතින් අයින් කරගන්න එක. ඉතින් ඒවා తాවකාලිකව යටපත් කරගන්නත් පුළුවන්. අකුසල සිතිවිලි తాවකාලිකව යටපත් කර ගැනීමට කියන්නේ සමතේ වඩනවා කියලා. එහෙම යටපත් කරගෙන ඇති වෙන අර తాවකාලික සංසුන් බවට කියන්නේ සමත සමාධිය කියලානේ. ඒ වගේම මේ අකුසල සිතිවිලි අපිට නැවත ඇති නොවන තත්වයටම පත් කරගන්න පුළුවන්. ඒකට කියන්නේ විපස්සනා සමාධිය කියලා. හැම දෙයක්ම හොඳින් අවබෝධ කරගත්තම අකුසල සිතිවිලි ඇති වෙන්නේත් නැහැ. යම් දෙයකින් හිත කම්පණය වෙන්නේත් නැහැ. ප්‍රකම්පණය වෙන්නේත් නැහැ. අන්න ඒ ස්වභාවය හඳුන්වන්නේ
සම්මා සමාධි, විපස්සනා සමාධි කියලා. ඉතින් ඔය හිත ගැන ඔච්චරයි අපි අවධානය යොමු කරන්නේ. සිතවිලි පාලනය කරගන්න, සිතවිලි පිරිසිදු කරගන්න, සිත සංසුන් කරගන්න ඇයි අපි ඔච්චර උත්සාහවන්ත වෙන්නේ? ඇයි බුදුදහම එහෙම කියලා තියෙන්නේ? සචිත්ත පරියෝදපණං කිව්වේ. හිත තමයි හැම දෙයකම මුල් වෙන්නේ නේ. සිතවිල්ල චේතනාව තමයි කර්මය වෙන්නේ. ඉතින් චේතනාව පිරිසිදු වුණොත්, යහපත් වුණොත්, කර්මයක් පිරිසිදු යහපත්. ක්‍රියාවනේ, කර්මය කියන්නේ ක්‍රියාවටනේ. ඒකයි. ඉතින් ක්‍රියාව, කර්මය අයහපත් වුණොත්, අපිරිසිදු වුණොත්, ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ඒකේ ප්‍රතිඵලය දුක. දුක. ඒකයි ඔය විදිහට ඔය හිත පිරිසිදු කිරීම කරන්නේ. ඉතින් ඔන්න ඔය චිත්ත පාරිශුද්ධියට උපකාරී වෙන, ඒ වගේම සීලය පවත්වාගෙන යාමට උපකාරී වෙන දැනුමකුත් අපිට ඕන, අවබෝධයක් අවශ්‍යයි. ඊ අවබෝධයට කියන්නේ පඤ්ඤා කියලා. ප්‍රඥා ශික්ෂාව ඒකට කියන්නේ. පඤ්ඤා. හොඳ නරක, පින පව, කුසලයේ අකුසලයේ, කළ යුත්ත නොකළ යුත්ත, සදාචාරයේ දුරාචාරයේ. මෙන්න මේ වගේ ආචාර ධර්මීය අංශය හොඳට අවබෝධ කර ගැනීම පඤ්ඤා. ඒ වගේම එතනින් එහාටත් ගිහිල්ලා ඔය අනිත්‍ය, අනාත්ම, විපරිණාම, සමුදය වය, පටිච්ච සමුප්පන්න, කම්මඵල, චතුසත්‍ය මේ වගේ දේවල් අවබෝධ කර ගැනීම ප්‍රඥාවේ ඉහළ මට්ටම. ඒව අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්නේ විදිහට. ඉතින් ඔන්න ඔය ප්‍රඥා, සීල, සමාධි තුන වැඩිවීමට අපි භාවනා කියලා කියනවා. ඉතින් අපි මේ භාවනා පුහුණු වැඩසටහනේ හැමදාම පළමුවෙන් අපි මේ සීල භාවනාවට යොමු වෙනවා. දැන් මේ හැම දිනම දන්නවා ශික්ෂා පද වශයෙන් ගත්තොත් 16ක් අපිට මොන ගැහෙනවා. ශික්ෂා පද වශයෙන් ගත්තාම ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් මාර්ගාංග 3ක් තියෙනවානේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. සීලයට සම්බන්ධ මාර්ගාංග 3ක් තියෙනවා. ඒ තුනේ ශික්ෂාපද 8ක් ඇතුළත් වෙලා තියෙනවා. සම්මා වාචා කිව්වොත් එතන ශික්ෂාපද 4ක්නේ. මුසා වාචා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. ඔය විදිහට 4ක් වචනයට සම්බන්ධ. ඊළඟට සම්මා කම්මන්ත කිව්වම එතන ශික්ෂාපද 3ක්නේ. පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී. ඊළඟට සම්මා ආජීව කිව්වම එතන ශික්ෂාපදයක්. මිච්ඡා ආජීව වේරමණී. ඔන්න ඔය විදිහට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග 3 ශික්ෂාපද 8ක් ඇතුළත්. ඕකට අපි තව ශික්ෂාපදයක් එකතු කරගෙන තියෙනවා. මජ්ජ පමාද ඨානා වේරමණී. මජ්ජ පමාද ඨානා වේරමණී. මදයට සහ ප්‍රමාදයට වැටීමෙන් වැළකී සිටීම. ඔය 9 මූලික ශික්ෂා. ඕවට කියන විශ්ව ආචාර ධර්ම කියලා. විශ්ව කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ කවුරුත් පිළිගන්න. ශිෂ්ට සම්පන්න මිනිස්සු නම් කවුරුත් ඔය 9 පිළිගන්නවා. නොකල යුතුයි, මේවායින් වැළකී යුතුයි කියලා. ඉතින් බුදුදහමේ ඔය ශික්ෂා පෙන්නලා දීලා තියෙනවා. ඔතනින් පස්සට තියෙනවා තවත් ශික්ෂාපද 5ක්. අපි ඒවට කියන්නේ නෙක්ඛම්ම ශික්ෂා කියලා. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන මහාසයන වේරමණී. ඔය 5. ඔය 5න් කියවෙන්නේ කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වී සිටීමක් පිළිබඳව. ඒක නම් අර විශ්ව මට්ටමින් පිළිගන්න කාරණයක් නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් නිවන් මාගේ ගමන් කරනකොට නිවනට අදාළව ඇති කරගන්නා වූ අර සරල චාම් පහසු ගැටලු ප්‍රශ්න අඩු, බාධක අඩු, බැඳීම් අඩු ජීවිතයක් ගොඩනගා ගන්න උපකාරී වෙන ශික්ෂාපද 5ක් ඔය. ඔය 5 කියවෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන 5. මේ 5ට අදාළවයි ඔය ශික්ෂාපද 5 දේශනා කරලා තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඒවයින් දුරස් වෙන එක පහසුයි මේ ගමනට. බණ භාවනා කටයුතු කරගන්න ගොඩාක් පහසු වෙනවා. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන මේ නෙක්ඛම්ම ශික්ෂා අනුගමනය කරන්න.
ඕවා තියෙන්නේ ඇත්තටම මේ දෛනික ජීවිතේ සාමාන්‍ය ජීවිතයේ තුලයි ඕවා පවත්වා ගත යුත්තේ. එතකොට අර 9යි ඔතන 5යි 14යි. ඊට පස්සේ තවත් ශික්ෂාපදයක් අපිට හමු වෙනවා. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී. ජාත රූප රජත කියන්නේ මේ වටිනාකම් වටිනා දේවල්. ජාත රූප කියන්නේ ස්වභාවික වටිනාකම් ස්වභාවිකව වටිනා දේවල් මේ මහ පොළොව. ඒ වගේම එහි තියෙන ගහකොළ, එහි තියෙන ජලය, පස, khනිජ තෙල් වැනි දේවල්, අවුව වැස්ස සුළඟ මේවට කියන්නේ ජාත රූප කියලා. ස්වභාවික සම්පත්. ඒවයි වටිනාකමක් තියෙනවා. ඊළඟට තව කොටසක් තියෙනවා මිනිස්සයා විසින් නිර්මාණය කරගත්ත දේවල්. ඒවට කියන්නේ රජත කියලා. ඒවා ඔය මොනවා හරි දැන් කාසි නෝට්ටු වගේ දේවල් හදලා කාසි හදන්නේ ලෝහ වලින්නේ. නෝට්ටු හදන්නේ මේ කඩදාසි වලින්. එහෙම දේවල් හදලා ඒවට වටිනාකමක් දෙනවා. එක එක රටවල් වල එක එක විදිය වටිනාකම් දෙනවා ඒ කාසි සහ නෝට්ටු වල. ඒවට කියන්නේ රජත කියලා. තවත් ඉතින් තවත් නොඑක් දේවල් හදලා කියලා ඔවට වටිනාකම් දෙත හැකි අපිට. ඔය දැන් කනේ කරේ පළඳින දේවල් උනත් ලෝහ වලින්නේ හදන්නේ. ලෝහ වලින් හදන සමහර දේවල් ඔය මැණික් වගේ දේවල් අරගෙන ඒ වයින් හදනවා. හදලා ඒවට වටිනාකමක් දෙනවා. ඉතින් මේක මෙච්චර වටිනවා කියලා. අර වටිනාකමක් අලුතෙන් ආරෝපණය කරපුවට තමයි රජත කියන්නේ. ඒතර ওই දෙකම අපි පාවිච්චි කරනවා, භාවිතා කරනවා, පරිහරණය කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා අපිට පටිග්ගහනා වේරමණී. පටිග්ගහණය කරන්න එපා කියලා. ගහන කියන්නේ හිතින් දැඩිව ගැනීම. ඉතින් ඒ ගන්න ආකාර තුනක් තියෙනවා තණ්හා, මාන, දික්ටි කියලා. සමහර දේවල් වලට හිතින් තණ්හාවක් ඇති කරගන්න. එතකොට අන්න තණ්හාවෙන් ගහණය කරගත්තා. තණ්හා. සමහර ඒවාට තණ්හාවක් නැහැ, අල්ලගෙන ඉන්නේ මානෙන්. මානෙන් අල්ලගත්ත එක එක දේවල් තියෙනවා. ඔය තනතුරු වලට මානෙ හදා ගන්නවා. ඊට පස්සේ කුලමානෙ කියලා තවත් අය හදාගෙන ඉන්නවා. සමහරව ප්‍රදේශ අල්ලගෙනත් මානයක් හදාගෙන ඉන්නවා. සමහර උගත්කම් අල්ලගෙන මානෙ හදාගෙන ඉන්නවා. ඉතින් ඒවා දැන් කෙනෙකුගේ උගත්කම කියන එක ඉතින් වටිනා දෙයක් තමයි. එක්තරා දෙයක් ඒක. ඉතින් ඒක මාන්නයක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. ওই විදිහට මානෙන් අල්ලගෙන ඉන්න. ඊළඟට දිට්ඨියෙන් අල්ලගෙන ඉන්න. වැරදි දෘෂ්ටි හදාගෙන ඉන්නවා කියන එකකින් කියන්නේ. මේ සමහර දේවල් නිට්ටයයි, වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවිය යුතුයි. එහෙමම තියෙන්න ඕන. ඒ ආකාරයටම පවතින්න ඕන. එන්න වැඩි වෙන්න ඕන, අඩු වෙන්න බෑ. එන්න අඩු වෙන්න ඕන, වැඩි වෙන්න බෑ. ඔන්න ඔය වගේ වැරදි දෘෂ්ටියෝ. ඉතින් ඕවා තියන් ඕයෙන් ඔහම අල්ලගෙන ඉන්න. ඕක තමයි දිට්ටි ගහන එකයි. ඉතින් ඔය තුනෙන් තමයි ගහන කරගන්නේ. තණ්හා, මාන, දිට්ටි තුනෙන් තමයි ගහන කරගන්නේ. ඉතින් මෙතෙන්දි මේ ශික්ෂාපදයේදී කියන්නේ වටිනා කියන දේවල් පරිහරණය කරාට කමන්නේ, භාවිතා කරාට කමන්නේ. කවුරුත් ඒව අවශ්‍යතාවය අනුව පරිහරණය කරනවා. හැබැයි ඒව ගහන කරන්නේ හිතින් වැඩිව අල්ලගන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් අවබෝධයෙන් අවශ්‍යතාවයට විතරක් පරිහරණය කරනවා. ඒක තමයි ඔය ශික්ෂාපදේ. බොහොම වටින ශික්ෂාපදයක් ඒක. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී. ඔය සීලයට අයිති කාරණා. ඉතින් ඔහොම ගත්තම ශික්ෂාපද 15ක් අපිට ශික්ෂාපද හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔය බොහොම වටිනවා. මේ නිවන් මාර්ගයේදී සීල ශික්ෂාවට අදාළ කමඨහන් ඔය. ඕවා ওই විදියට අවබෝධ කරගෙන ඊට පස්සේ සමාදන් වෙන්න ඕන. මොකද සමාදන් වෙනවා කියලා කියන්නේ? තමන්ම අදිෂ්ඨාන කරගන්නවා මං අද ඉඳලා මෙන්න මේ ශික්ෂාපදේ රකින්නවා කියලා. ඉතින් එහෙම රකින්නවා කියලා අදිෂ්ඨාන කරගෙන එතන ඉඳලා සිහියෙන් ඒ ශික්ෂාව කැඩෙන්නේ නැති වෙන විදියට සිහියෙන් යුක්තව ඒ ශික්ෂාව ආරක්ෂා කරගෙන යනවා. ඒකයි සමාදන් වෙනවා කියන්නේ. රකින්නවා කියන්නේ. ඉතින් සමාදන් වෙලා රකින්න එකක් සීලය කියලා කියනවා. ওই විදියට. ඉතින් ওই ශික්ෂාපද 15ම වගේ ආවරණය වෙන විදියට තවත් ශික්ෂාපදයක් දේශනා කරලා තියෙනවා. මෙත්තා විහරණං කියලා. මෛත්‍රී විහරණය. ඉතින් මේ විදියට ඔය ශික්ෂාපද අපිට හමු වෙනවා 16ක්. ඉතින් මම ওই ශික්ෂාපද ගැන ගොඩාක් පැහැදිලි කිරීම කරලා තියෙනවා.
සමහරට ඕවයි අර්ථ පැහැදිලි කරලා තියෙන හුඟක් වෙලාවට වරදවා ඒවයි වටිනා අර්ථය හැඟවිලා ගිහිල්ලා තියෙනවා හුඟක් ශික්ෂාපදවල. ඉතින් ඒක නිසා මේ ශික්ෂාපද හොඳට අවබෝධ කරගෙන ශික්ෂා ගෞරවයෙන් අපි සීලය රකින්න ඕන. මේ කාගෙන්වත් ගරු බුහුමන් සත්කාර සම්මාන ගන්න කරන වැඩක් නෙවෙයි සිල් රකින්නවා කියන්නේ. ඒක මේ නිවන් මගේ බොහොම වටින කාර්යයක්. නිවන් සාක්ෂාත් කිරීමට අත්‍යවශ්‍ය ශික්ෂාවක් සීලය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි ශික්ෂා ගෞරවයෙන් ඒක ආරක්ෂා කරමු. ඉතින් ශික්ෂා පදත් අපි නැවත සිහිපත් කරගමු. අපි ඒකට කියන්නේ සීල ආවර්ජනය කියලා. හැමදාම අපි ওই ශික්ෂා පද 16 සිහි කරනවා. මෙතෙන්දී අපි කරන්නේ ශික්ෂා පද සිහිපත් කිරීම. සීල ආවර්ජනය. එහෙම සිහිපත් කරන්නේ හේතු දෙකකට. එකක් තමයි දැනටමත් මේ ශික්ෂාපද සමාදන් වෙලා හොඳට සීලය ආරක්ෂා කරන අපේ පින්නතුන්, කල්යාණ මිත්‍රවරු ඉන්නවා. අවංකවම සීලය රකින්න. කොතෙන්දිත් කවදත් කුමන කාර්යයක යෙදුණා සීලය ආරක්ෂා කරගන්න නැත්තු ඉන්නවා. ඊළඟට සීලය ගැන එච්චර අවබෝධයක් නැතුව ඉඳලා මේ විදියට අපි සීලය පැහැදිලි කරනකොට ඔන්න සීලය ගැන ගෞරවයක් හිතේ ඇති වෙලා මම අද ඉඳලා සීලය රකින්න ඕන කියන අදහසට සමහර ඇත්තෝ එනවා. මේ ඇත්තන්ට එතකොට සීලය සමාදන් වෙන්නත් මේක අවස්ථාවක් වෙනවා. ඔන්න ඔය කාරණා දෙක සලකලා තමයි අපි හැමදාම මේ සදහම් අරුණේදී මේ ශික්ෂාපද 16 සිහිපත් කරන්නේ. හොඳයි එහෙනම් සීල් සමාදන් වෙලා නැති ඇත්තෝ මේ ශික්ෂාපද 16න් කැමැති ප්‍රමාණයක් සමාදන් වෙන්න. 16ම සමාදන් වෙලා රකින්න පුළුවන් නම් ඊටාම හොඳයි. හැබැයි අඩුම වශයෙන් අර මුල් ශික්ෂාපද 9 නම් අපේ ජීවිතේ තියෙන්නම ඕන. ඒ 9ට තමයි නිත්‍ය සීලය කියන්නේ. ඉතිරියවත් අවශ්‍යයි. අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. උත්සාහ කරලා ඉතිරියවත් රකින්න අපි බලමු. සමාදන් වෙලා ඉන්නේ නැත්තෝ නැවත සිහි කරගන්න තමන්ගේ සීලය. හොඳයි එහෙනම් සීල් සමාදන් වීම සඳහා ඒ වගේම සීල ආවර්ජනයේ සඳහා අපි සරණාගමනයත් ශික්ෂා 16ත් අපි නැවත මතක් කරගමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනය. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම්ම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාතරූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. ඔය අපි සිහිපත් කරගත්තේ මේ නිවන් මගේ සීලය, ආර්ය සීලය, කුසල සීලය. ඉතින් ඔයිට අමතරව සාමාන්‍යයෙන් ලෝක විවාහාරයේ තියෙන ආචාර ධර්මත් තියෙනවා. මිනිස්යෝ එකතු වෙලා සම්මත කරගත්ත, පනවගත්ත නීති රීති, විවස්ථා, සම්මුති, එකඟතා තියෙනවා. ඒවට කියනවා ආභිසමාචාරික ශික්ෂා කියලා. අභිසමාචාර. මේ ශික්ෂාපද 16 හඳුන්වන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. ඉතින් ඔය දෙකම නිවන් මගේ යන ආර්ය ශ්‍රාවකයෙක් දෙකම රකින්න. අර මිනිස්සු එකතු වෙලා, මිනිස්සු එකතු වෙලා සම්මත කරගත්ත නීති රීති ව්‍යවස්ථා කිව්වම හැබැයි ඒවත් යහපත් ඒවා විතරයි අපි රකින්නේ. අයහපත් සම්මුතිත් ඇති කරගන්න පුළුවන්නේ. ඉතින් අයහපත් සම්මුති නීති රීති ව්‍යවස්ථා අපි රකින්නේ නැහැ. යහපත් ඒවා තමයි. ඉතින් ওই අංශ දෙකකින් යුක්තයි සීල ශික්ෂාව. හොඳයි. ඔය අපි සීලය ගැන සිහිපත් කරගත්තේ නිවන් මාගේ එක කොටසක් සීල ශික්ෂාව. ඊළඟට අපි අවධානය යොමු කරනවා මේ දක්වා අපි කතා කරගෙන ආපු අපේ භාවනා කමඨහන් වලට. මේ භාවනා කමඨහන් අපි දැන් කතා කරගෙන ඉන්නේ මහා සතිපට්ඨාන දේශනා මූලික කරගෙන. මේ කමඨහන් මාර්ගය නැත්නම් මේ භාවනා ක්‍රමය හඳුන්වන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා. සති කියන්නේ සිහියනේ. ප ဋ ාණ කියන්නේ පවත්වගෙන යාම. කොයි වෙලාවේද? වර්තමාන මොහොතේ. මේ දැන් අපිට සිහිය තියෙනවද කියලා බලන්න ඕන. එහෙම කිව්වම කෙනෙක් හිතන්න පුළුවන් මොකද අපිට සිහිය නැද්ද? සිහිය තියෙනවනේ. එහෙම නෙවෙයි. මෙන්න මේ වාක්‍ය වලට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දැන් මේ මොහොතේ දැන් මම කොතනද ඉන්නේ? ඉන්න තැන ගැන අපිට හැමතිස්සෙම සිහිය තියෙනවා. කොහේ හිටියත් Taman ඉන්න තැන පිළිබඳ. ඊළඟට දෙවෙනි වාක්‍ය දැන් මම කවුද? කොතන හිටියත් ඒ තැනට අනුව Tamanට යම් කිසි භූමිකාවක් තියෙනවා. දැන් නිදර්ශනයක් කියන්නම්කෝ. අපි බස් එකක යනවා නම් බස් එකට ගොඩ වුණොත් ගමනක් යන්න අපි කවුද එතකොට? කවුරු බස් එකට ගොඩ වුණත් ගමනක් යන්න එතන ඉඳලා එයා මගියෙක්. මගියෙක් එයා. වෙන කවුරුවක්වත් නෙමෙයි. වෙන තනතුරු තාන්නම අන්න තියෙන්න පුළුවන්. හැබැයි ගමනක් යන්න බස් එකට ගොඩ වුණොත් එයා මගියා. අන්න ඒක මතක තියෙනවා. මම දැන් මගියෙක් නේ. ඒ වගේ
අපි ඒ තැනට ඒ කාර්යයට අදාළ අපේ භූමිකාවක් තියෙනවා. සමහරුන්ට ඕක අමතක වෙනවා. ඒකට පිටස්තරින් යම් දේවල් කෙරෙන්නේ ඕක අමතක වුණා. ඒක නිසායි දැන් මම කවුද කියන එක අපි හැමතිස්සෙම සිහි කරගන්න. ඊළඟට දැන් මම මේ මොනවද කරමින් ඉන්නේ? අන්න ඒක අපි 100ට ගන්න ඕනේ. තමන් කරන දේට පූර්ණ අවධානය තියාගන්න ඕනේ. ඇයි ඒක නිවැරදිව කරන්න. නිවැරදිව කරන්න නම් ඒ කරන දේට අවධානය යොමු කරගන්න ඕනේ. එහෙම නැතුව බෑනේ. ওই විදිහට තමන් ඉන්න තැනට, තමන්ගේ භූමිකාවට, තමන් කරන කාර්යයට, තමන් කතා කරන කතාබහට, තමන් සිතන සිතිවිල්ලට වර්තමාන මොහොතේ අවධානය යොමු කර ගැනීමටයි කියන්නේ සතිපට්ඨාන කියලා. ඒ පුද්ගලයා හරි ශ්‍රේෂ්ඨයි. එයාට පුළුවන් වර්තමානය නිවැරදි කරගන්න. අපි නිවැරදි කරන්නේ වර්තමානයේනේ. අනාගතේවත් අතීතේවත් නෙවෙයි. අනාගතේ නිවැරදි කරන්න බෑ. අතීතේ නිවැරදි කරන්නත් බෑ. නිවැරදි කරන්න පුළුවන් වර්තමානයේ. ඒකයි. ඉතින් වර්තමානයේ නිවැරදි කරගන්න පුළුවන් ඉන්නේ වර්තමානයේ සිහිනුවන පවත්වා ගැනීම. එහෙමයි. ඒකටයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන ක්‍රමය අපට උගන්වලා තියෙන්නේ. ඒක සිහිය පිහිටවා ගන්න අපිට පුරුදු වෙන්න ඕන. අපිට සිහිය තියෙනවා. නමුත් වර්තමානයේ සිහියෙන් ඉන්නයි අපිට පුරුදු නැත්තේ. ඒකටයි සතිපට්ඨාන කියන්නේ. සතිපට්ඨාන භාවනාව කියලා හඳුන්වන්නේ ඒ නිසා. ඉතින් අපි සතිපට්ඨාන ක්‍රමයේ යටතේ ওই සූත්‍රය ඇතුළත් ගොඩාක් දේ අපි දැන් සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. කායානුපස්සනාව යටතේ මේ ශරීරයට සතිමත් වීම. මේ ශරීරයට සතිමත් වෙන්නේ ඇයි? එකක් තමයි මේ ශරීරය හරියට පවත්වාගෙන යනවා. සෞඛ්‍ය පිළිවෙත් ටික තියාගෙන නේ ශරීරයේ Tamanට වදයක් කරදරයක් නැති වෙන විදිහට පවත්වාගෙන යනවා. ඒකට ශරීරය ගැන සිහිය තියෙනවා. කායගත සති. ඊළඟට අපි කය මෙහෙවල වැඩ කරද්දී අර ප්‍රාණඝාත දත්තා දාන කාමීත්‍යාචාර නොවෙන්න අනිත් අයට කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවෙන්න කය මෙහෙවන්න පුළුවන් වෙනවා. ඒකටත් කය ගැන සිහිය තියෙන්න ඕනනේ. ඒකටයි කායානුපස්සනාව. තවත් එහාට ගියාම කයේ යථා ස්වභාවය ගැන නිතරම සිහියෙන් ඉන්නවා. මේ කය නිත්‍ය දෙයක් නෙවෙයි. අනිත්‍ය දෙයක්. අනාත්ම දෙයක්, විපරිණාමයටපත් වෙන දෙයක්. එහෙමනේ. දැන් බලන්න අපි වයසට යනවා. කය නිත්‍ය නම් වයසට යන්නේ නැහැ. කය දි รา පත් වෙනවා, ජරාවට යනවා. කය නිත්‍ය නම් ජරාවටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේ කය අනිත්‍යයි, අනාත්මයි. මේ වයසට යන එක, ජරාවටපත් වෙන එක, ලෙඩ වෙන එක අපිට ඕන හැටියට නතර කරගන්න බෑ. ඒ වගේ ගැඹුරු දේවලුත් අපි ඉගෙන ගන්නවා ශරීරය ගැන. එතකොට අපි ශරීරය ගැන කම්පා වෙන්නෙත් නැහැ. කය හොඳට හසුරවනවා, Tamanට පව කුසල් නොවෙන්න. ඒ වගේම කය ගැන දුක් වෙන්නේ, බය වෙන්නේ, කම්පා වෙන්නෙත් නැහැ. කය පිළිබඳ කිසිම ක්ලේශයක් ඇති කරගන්නේ නැහැ. අන්න ඒකටයි කායानुපස්සනාව අපි ඉගෙන ගත්තේනේ. ඒ කමටහන් අපි කතා කරා. ඉතින් මේ කලින් වැඩසටහන් ඔබට ශ්‍රවණය කරන්න ක්‍රමයකුත් තියෙනවා. සදහම් අරුණ 2021 කියලා YouTube channel එකක් තියෙනවා. YouTube කියන එක ඉතින් දැන් මේ හුඟ දෙනෙක් දන්නවනේ. අන්තර්ජාලයේ තියෙන එක්තරා තොරතුරු ගබඩා කරලා තියෙන ක්‍රමයක් නේ. ඉතින් ඒකට ගිහිල්ලා මේ සදහම් අරුණ 2021 කියලා ටයිප් කරලා සෙව්වොත් ඔබට අපේ මේ කලින් වැඩසටහන් 29ම දැන් මේ අද 30 වෙනි එකනේ. මේවා ශ්‍රවණය කරන්න පුළුවන්. මුලින් ඉඳලා මේවා ශ්‍රවණය කරගෙන එන්න පුළුවන් නම් හුඟක් හොඳයි. එක සැරයක් අහලත් මදි මේවා. දෙතුන් සැරයක් අහන්න ඕන. ඉතින් ওই විදිහට අපි ඔය කායානුපස්සනාව ගැන කලින් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට වේදනානුපස්සනාව විඳීම ගැන ඒත් ඒ විදිහට යමක් විඳිනකොට ඒක සිහිනුවණෙන් විඳින්න. විඳින දෙයට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව විඳින්න. ඒ විදිහට ඒ කමඨහන් සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි ඉන්නේ තුන්වෙනි අනුපස්සනාව. ඒකට කියන්නේ චිත්තානුපස්සනාව කියලා. චිත්ත කියන්නේ හිතනේ. අපි හිතන විදිය, අපිට හිතෙන දේවල්. ඕකටනේ පාලියෙන් චිත්ත කියන්නේ. සිංහලෙන් අපි කියන්නේ සිතිවිලි කියලා. සිතිවිලි. හැඟීම්, අපේක්ෂා, ප්‍රාර්ථනා, බලාපොරොත්තු
අදහස් උදහස් ඔය වගේ නොයෙක් වචන අපි ඔය සිතිවිලි වලට පාවිච්චි කරනවා. එයාගේ හැඟීම, එයාගේ අදහස, මගේ හැඟීම, මගේ අදහස, මගේ ප්‍රාර්ථනා, මගේ බලාපොරොත්තුව, මගේ අපේක්ෂාව. ඔය වගේ මේ සිතිවිලි වල හැඩේ අනුව අපි ඒවට එක එක නම් දීලා තියෙනවා. ඉතින් ඔය මොන නම දුන්නත් බුදුහාමුදුරුවෝ ඔය සියලුම සිතිවිලි බෙදන්නේ කොටස් දෙකකටයි. කුසල සිතිවිලි, අකුසල සිතිවිලි. කුසල චේතනා, අකුසල චේතනා. ඕනම හැඟීමක්, බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක්, අපේක්ෂාවක් තමන්ට අහිත පිනිස පවතිනවා නම්, අනිත් අයට අහිත පිනිස පවතිනවා නම්, තමන් අනුන් ඇතුළු මේ ජීව අජීව පද්ධතියටම අහිත පිනිස පවතිනවා නම්, ඒ ප්‍රාර්ථනාව, ඒ අපේක්ෂාව, ඒ සිතිවිල්ල, ඒ අදහස, අන්න ඒක අකුසල චේතනාව, අකුසල සිතිවිල්ල. අනිත් පැත්තට කිසියම් ප්‍රාර්ථනාවක්, අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, අදහසක්, හැඟීමක් තමන්ට, අනුන්ට, තමන් අනුන් ඇතුළු සමස්තයටම අහිතක් වෙන්නේ නැත්තම්, යහපතක් වෙනවනම් ඒකට කියන කුසල සිතිවිල්ල කියලා. කුසල සිතිවිලි. ඉතින් එහෙම ඒව ක්‍රියාත්මක කරනකොට යහපතක් වෙන්නේ. දුක එන්නේ. ඒක සැපයක් ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුදහමේ මේ සිතිවිලි පැත්ත යහපත් කරගන්න අපිට මඟ පෙන්වනවා. ඒකයි ওই චිත්තානුපස්සනාවෙන් කෙරෙන්නේ. චිත්තානුපස්සනාවේ පළවෙනි කාර්යය වෙන්නේ සිතිවිලි දිහා බලන්න. නැත්තම් සිතිවිලි දකින්න හුරු පුරුදු වීමයි. සිතිවිලි දකින්න හුරු වීම. ඒ කියන්නේ අපි ඒක කලින් පැහැදිලි කරලා තියෙනවා. විවේකීව සංසුන්ව ඉඳගෙන ඔය වැඩ කටයුතු පොඩ්ඩක් නතර කරලා පොඩි වෙලාවක් ගන්න පුළුවන් නම් හොඳයි මේ වැඩේට. ඉතින් තමන්ට හිතෙන දේ, තමන් හිතන දේ, හිතෙන දේ, තමන්ට ඇති වෙන හැඟීම්, තමන්ට ඇති වෙන අපේක්ෂා, ආසාවල්, බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඕව දිහා බලන්න පුරුදු වෙනවා. ඊවට තමයි චේතනා, චිත්ත කියන්නේ. සිතිවිලි කියන්නේ. ඉතින් ඒව අඳුන ගන්න. දැන් තමන්ට හැඟීමක් ආවොත් මේ හැඟීම මොකද්ද? මේක යහපත් හැඟීමක්ද අයහපත් එකක්ද? සිතිවිල්ලක් ආවොත් මට මේ මොකද්ද මේ මට ආපු සිතිවිල්ල? මේ සිතිවිල්ල යහපත් එකක්ද අයහපත් එකක්ද කියලා හොඳට තමන්ම නිරීක්ෂණය කරනවා. මොකද සිතිවිලි වෙන කාටවත් බලන්න බෑනේ. එහෙම බලන්න ක්‍රමයක් නෑ කාටවත්. සමහර අය හිතනවා අනුන්ගේ සිතිවිලි බලන්න ක්‍රමද. එහෙම කාටවත් බලන්න බෑ. නාම ධර්ම එකක්වත් වෙන කෙනෙකුට දකින්න බෑ. රූප ධර්ම නම් ඉතින් බලන්න පුළුවන්. අතපත ගාලා එහෙම බලලා එහෙම පුළුවන්. නාම ධර්ම එහෙම බලන්න බෑ. ඒක නිසා ඒක බලන්න වෙන්නේ තමන්ටමයි. තමන්ටමයි ඒක බලන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට අපි උත්සාහ කරනවා මෙන්න මේ සිතිවිලි දකින්න. සිතිවිලි බලන්න. ඉතින් මේ විදියට සිතිවිලි දිහා බලන්න අපි හුරු පුරුදු වෙනවා. ඉතින් මීට පෙර සාකච්ඡාවලදී, මීට පෙර වැඩසටහන්වලදී ඔබට මතකයි අපි සිතිවිලි දිහා බලන්න සිතිවිලි වර්ග කීපයක් පිළිබඳව අපි සැලකිල්ල දැක්කුවා. ඉතින් ඔය දෙකට බෙදලා වගේ පෙන්නන්නේ නේ සිතිවිලි. රාග සිතිවිලි, විරාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි, ද්වේෂය නැති විත දෝෂ සිතිවිලි, මෝහ සිතිවිලි, විත මෝහ සංකිට්ත, වික්කිට්ත, මහග්ගත, අමහග්ගත ආදී ඔය විදිහට නේ. ඉතින් ඔහොම සිතිවිලි ගැන. දැන් අපි අන්තිමට කතා කරමින් හිටියේ සමාහිත අසමාහිත කියන සිතිවිලි ගැන. සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං කියන මෙන්න මේ සිතිවිලි පිළිබඳව. ඒ ගැනත් අපි පහුගිය අවස්ථාවේ කතා කළා. නමුත් අපි තව ටිකක් මේ චිත්තානුපස්සනාවේ ওই සිතිවිලි ගැන කතා කරමු කියලා මට හුඟක් වෙලාවට අපේ මේ අසන්නන් මතක් කරලා තිබ්බ ටිකක් මේ ප්‍රායෝගිකව මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්න කියලා. ඒක නිසා අදත් අපි කල්පනා කරා මේ විදිහට මේ සිතිවිලි ගැන ටිකක් සාකච්ඡා කරන්න, කතා බහ කරන්න. එතකොට අපි ඒ ගැන ටිකක් බලමු. දැන් අපේ සාමාන්‍ය ජීවිතේ බලන්න අපිට යම් යම් දේවල් පේනවානේ. යම් යම් දේවල් ඇහෙනවා. ඒ වගේම නාසයට දැනෙනවා, දිවට දැනෙනවා, කයට දැනෙනවා. හිතට සමහර දේවල් දැක්කම තේරෙනවා, වැටහෙනවා. ඉතින් ඔහොම වුණාම අපිට නොඑක් දේවල් හිතෙනවානේ.
දේවල් හිතෙනවා. අන්නේ හිතෙන සිතිවිලි සමහර වෙලාවට ඒවා ටිකක් ද්වේෂයට බර, රාගයට බර වගේ සිතිවිලි ඇති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ සිතිවිලි අපි දකින්න පුරුදු වෙනවා. ඉතින් ඒ වගේ සිතිවිලි ආපුවාම ඉස්සර වෙලා අපි කරන්නේ ඒ සිතිවිලි පාලනය කරගන්න. දැන් කවුරු හරි කරන දෙයක් දැක්කම සමහරට අපිට පොඩි අමනාපයක් වගේ ඇති වෙන්න පුළුවන්. මොනවාද මේ මිනිස්සයා මේ කරන වැඩේ කියලා. එතකොට අපි දකින්න ඕන මට මෙයාගේ ක්‍රියාව නිසා, මෙයා කරපු දේ නිසා මට පොඩි අමනාපයක් ඇති වුණා හිතේ. එහෙම නැත්නම් කවුරු හරි මොනවා හරි කියනවා. අසභ්‍ය දෙයක් හරි මොනවා හරි දෙයක් කියන නැත්නම් බොරුවක් කියනවා. අපිට තේරෙනවා මෙයා බොරු කියන්නේ කියලා. එතකොට බොරුවක් කියනවා කියලා තේරෙනවා. කියන හඬ ඇහෙනවා තේරෙනවා. ඔන්න අපිට එතකොට ත්‍යාමනාපයක් ඇති වෙනවා. බලන්න මේ මිනිස්සයා කියන බොරු කියලා. එතකොට අර බොරු කියන කාරණේ වැරදි තමයි. නමුත් මේ චිත්තානුපස්සනාවේදී අපි කරන්නේ අපේ සිත දිහා බලන එක. සිත දිහා බලන එක. ඒවලේ අපි කෝප නොවී ඉන්න උත්සාහ කරනවා. කෝප නොවී. එතකොට ඔන්න අපේ පැත්තේ සංසොන් නේ අන්න සමාධිය. සමාධි හිත අනිත් එක්කෙනා කරන දේ කියන දේ නිසා අපි කලබල නොවී. කලබල වෙනවා කියන්නේ මෙතන ඇත්තටම අර අකුසල් සිතක් ඇති කරගන්නේ. ඒකයි. ওই විදිහට සාමාන්‍යයෙන් දකින අහන විඳින දේවල් වලින් කලබල නොවී ඉන්න පුරුදු වෙනවා. කලබල නොවී. මේ කලබල නොවී දීමේ වාසියක් තියෙනවා. කලබල වුණාම අමාරුයි මොකුත් කරගන්න. යමක් හිතා ගන්න අමාරුයි. දුරදිග හිතලා වැඩක් කරන්න විදියක් නැහැ. ක්ෂණික තීරණ ගන්නවා. ඒ වගේ වෙනවා කලබල වුණාම. ඒකයි මේ කලබල නොවී සිටීම හෙවත් සමාධිය බුදුදහමේ අගය කරන්නේ. ඒ ඔන්න ඔය විදිහට පළමුවෙන් අපි කරන්නේ අපිට එන සිතිවිල්ල පාලනය කරගන්න. ඊළඟට ටිකක් අපි ගැඹුරට හිතන්නත් පුරුදු වෙනවා ඔය ඔස්සේ. යමක් ඉතින් දැක්කම ඇහුවම බින්දම ඕවයින් අපි ඇති වෙනවා ටිකක් සමහර වෙලාවට ලොකු කම්පන ඇති වෙනවා. සමහර සිද්ධි නිසා. දැන් ඒ වගේ සිද්ධි තමයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා තියෙන්නේ. ඔය ජරා ව්‍යාධි මරණ අප්පිය සම්පයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභාදී වචන වලින් කියවෙන අන්න ඒ වගේ දේවල්. ඒ වගේ දේවල්. ඒ කියන්නේ මොනවද? අපේ ශරීර දි รา පත් වෙනවා. එහෙම නැත්නම් මොනවා හරි දෙයක් කැඩෙනවා බින්දෙනවා. ඔන්න ඉතින් අපිට ටිකක් හිත කලබල වෙනවානේ. නොසන්සුන් වෙනවානේ. අන්න ඒ වෙලාවට ටිකක් ගැඹුරින් යමක් හිතන්න පුරුදු වෙනවා. ඒ තමයි මේ හැම දෙයක්ම ඉතින් දි รา පත් වෙනවානේ. පරණ වෙනවානේ, වයසට යනවානේ, කැඩෙනවා බින්දෙනවානේ. වෙනස් වෙනවානේ. නේ? දැන් සමහරට මිනිස්සෙක් වෙනස් වෙනවානේ. කියපු අදහසක් එයා වෙනස් කරගන්නවා. හා කියලා බෑ කියන සමහර වෙලාවට. නේ? ඉතින් අපි ඕකෙදි ටිකක් කලබල වෙනවා. මොකද මේ හා කියලා බෑ කියන්නේ. ඉතින් එතෙන්දී අපි කලබල නොවි කල්පනා කරන්න ඕන ටිකක් හිතන්න ඕන. ඌ ඉතින් මිනිස්සුන්ගේ අදහස් උනත් වෙනස් වෙන්න පුළුවන්. මේ භෞතික දේවල් මේ වෙනස් වෙන එකේ අදහස් වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ඕකට කම්පා වෙලා කලබල වෙලා නැත්තම් කේන්ති අරගෙන වැඩක් නැහැ. ඒකෙන් වෙන්නේ අපටයි පාඩුව වෙන්නේ. කලබල වෙන කෙනාටයි පාඩුව. කේන්ති ගන්න කෙනාටයි පාඩුව. ඒක නිසා අර ටික ගැඹුරු යථාර්ථය මෙනෙහි කරන්න. මෙනෙහි කරපුවම අපේ හිත සංසුන් වෙනවා. ඒකට කියන්නේ විපස්සනා සමාධිය කියලා. ඒකයි. ඉතින් මේ සමාධිය අපි ඇති කරගන්න ඕන. අපි ඉතින් මුලදී මතක් කරා මේ කාරණේ සමාධිය කියන්නේ වඩන්න ඕන එක. ඔය දෙවිදියටම වඩන්න ඕන සමාධිය. අපේ හිත සංසුන් කර ගැනීම ක්‍රමය ඔය. සමාහිතං චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති කියලා ඔය චිත්තානුපස්සනාවේදී උගන්වන්නේ මේ චිත්ත සමාධිය ඇති කර ගැනීම ගැන. ඉතින් අපි අර ඔය සතිපට්ඨාන ක්‍රමේදී අපි පුරුදු වෙන්නේ අර කලබල වෙන අවස්ථා ගැන සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. කවුරු හරි මොනවා හරි කරනවා එතෙන්ට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මොනවා හරි කියන එකට ඇහුම්කන් දීගෙන ඉන්නවා. ඒ ඇහුම්කන් දීගෙන ඉන්න ගමන් කවුරු හරි කෙනෙක් කරන දේක් බලාගෙන ඉන්න ගමන් අපි බලන්නේ අපේ හිත දිහා. අර කෙනා කියන දේවල් වලින් මගේ හිතට මොකද්ද වෙන්නේ කියලා.
අන්න චිත්තානුපස්සනාව. අන්න අපි හිත දිහා බලන්න පුරුදු වෙනවා. ඊළඟට තව කෙනෙක් කරන දේ දිහා බලාගෙන ඉන්න. මෙයා මේ කරන දේ දිහා බලන් ඉන්නකොට මට මොනවද හිතෙන්නේ? අන්න සිතවිල්ල දිහා බලන්න පුරුදු වෙනවා. ওই විදිහට. ඉතින් අපි ඔහොම හිත දිහා බලන්න පුරුදු වුණාම තියෙන වාසිය තමයි නරක සිතවිල්ලක් එනකොටම පේන්නේ. මේ සිතවිලි ඉතින් නරක සිතවිලි ඇති වෙන්නෙම නැහැ කියන නිගමනයට එන්න ඕනේ නැහැ. නරක සිතවිලිත් ඇති වෙනවා. ඇති වෙනකොටම පේනවා. ඒකේ වාසිය මොකද්ද? ඒ අයහපත් සිතවිල්ල පාලනය කරගන්න පුළුවන්. මෙල්ල කරගන්න පුළුවන්. යටපත් කරගන්න පුළුවන්. ඊළඟට ඒ අයහපත් සිතවිල්ල ඇති වෙච්ච හේතුව දිහා දහම්මැසින් බලන්න පුළුවන්. දහම්මැසින් බලන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එවැනි අයහපත් සිතවිලි ආයෙමත් ඇති වෙන්නේ නැහැ. දැන් මම ඔකට නිදර්ශනයක් කියන්නම්. එතකොට ඔක තේරෙනවා. නිදර්ශනයක් කියවම. දැන් අපි හිතමු ඔන්න දැන් කවුරු හරි හදිස්සියේ අකාලේ මැරෙනවා. අපේ ඥාතියෙක් හරි කවුරු හරි. ඒක අපිට ආරංචි වෙනවා. මේ හවලා මෙන්න මේ අකාලේ මැරුණා. එකපාරටම ඇති වෙන්නේ දුකක්, කම්පනයක් වගේ දෙයක්. එහෙම නැත්නම් ඒ අපිට ආරංචි වෙනවා මෙයා වෙන කෙනෙක් මෙයාව මැරුවා කියලා. එතකොට තරහක් වගේ දෙයක් ඇති වෙනවා. ක්ෂණිකව. හැබැයි අපි ටිකක් ගැඹුරින් හිතුවොත් මිනිස්සෙක් අකාලේ වුණත් මැරෙන්න පුළුවන්. කාල මරණ, අකාල මරණ කියලා දෙකක් තියෙනවනේ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේකට කම්පා වෙලා වැඩක් නැහැ. දැන් මේ මිනිස්සයා මැරිලා. ඒකයි. ඉතින් ඒ විදිහට බලපුවම අපි ඇතුළතින් කෙලෙස් හදාගන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් ඊට අදාළ ක්‍රියාමාර්ගයක් ගත යුතු නම් ඒක ගන්නවා. ඒක වෙනම දෙයක්. නමුත් අපි කෙලෙස් හදාගන්නේ මේක. බරපතල සිද්ධියක් වුණත් ධම්මසින් බැලුවම අර කම්පණය අඩු වෙලා යනවා. කම්පණය නැති වෙලා යනවා. ඒකයි ස්වභාවය. තොන්නයි විදිහටයි අපි මේ සමාහිතං චිත්තං සමාධිමත් සිත ඇති කරගන්නේ. දැන් ඔන්න අපි අදින් අපි ওই චිත්තානුපස්සනා කොටස අවසන් කරනවා. චිත්තානුපස්සනා කොටස අවසන් කරනවා. දැන් හිත දිහා බලන්න ඕන. හිත බලන්න පුරුදු වෙන්න ඕන. ඒක අපි කිව්වා සංසුන්ව විවේකීව ඉඳගෙනත් කරන්න පුළුවන්. ඊළඟට වැඩක් කරන ගමනොත් පුළුවන්. මම ඔය කිව්ව වැඩ සරල වැඩ දෙකක්. වෙන කෙනෙක් කරන කතා බහකට යහුම්කන් දෙන්න. එහෙම නැත්නම් වෙන කෙනෙක් කරන වැඩක් දිහා බලන්න. බලන් ඉන්නකොට තමන්ට ඇති වෙන සිතුවිලි තමන්ට පේන්න ඕන. බලන්න ඕනේ සිතුවිලි දිහා. එහෙම නැත්නම් තමන්ම වැඩක් කර තමන් වැඩක යෙදෙමින් ඉන්න ගමන් මේ වැඩේ කරනකොට මට මොනවද හිතෙන්නේ කියලා එහෙමත් බලන්න. ඒ විදිහට. ඒ විදිහටත් අපිට බලන්න පුළුවන් මේ දිහා. අන්න එහෙම. ඉතින් සිත දිහා බලන්න පුරුදු වෙච්ච කෙනෙක් හරීම උසස් කෙනෙක්. තමන් දකින කෙනෙක් එයා. තමන්ගේ හිත දකිනවා කියලා කියන්නේ තමන් දකිනවා කියන එක. ඔය කණ්ණාඩි ඉස්සරහට ගියාට තමන් පේන්නේ නැහැ. කණ්ණාඩි ඉස්සරහට ගියාම පේන්නේ තමන්ගේ ඔය භෞතික ශරීරය විතරයි. ඒ තමන් නෙමෙයි. තමන් කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ හිත. තමන් හිතන විදිහ. තමන්ගේ සිතුම් පැතුම් ටික. තමන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා ටික තමයි තමන් කියන්නේ. හදන්නත් තියෙන්නේ ඒක තමයි. අර කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි හදනවානේ උදේවස්. ඒ හැදෙන හැදිල්ල එච්චර වැදගත් නැහැ. හැබැයි හිත හදාගත්තොත් ඒක හරීම වටිනවා. මේ හිත හදාගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට චිත්තානුපස්සනාවක් උගන්වන්නේ. ඉතින් අපි උත්සාහ කරමු හිත දකින්නයි, හිත පාලනය කරගන්නයි. ඔය හිතේ එන නොයෙක් අකුසල සිතිවිලි ආපුවාම ඒ අකුසල සිතිවිල්ල එන්න හේතුව ධම්මසින් බලන්න. ධහමට අනුව බලපුවාම තේරෙනවා මේකට ඉතින් මම මේ විදිහට තරහක්, අමනාපයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගන්න, දුකක්, කනගාටුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක ඉතින් ස්වභාවිකයි. මේක මේ විදිහටයි වෙන්නේ. මෙහිමයි වෙන්නේ. මේ ආකාරයට වෙන්නේ කියලා. ඕක අපිට හිතා ගන්න පුළුවන්. ඒකයි. හොඳයි. එහෙමනම් ඉතින් අදට අපි මේ සදහම් අරුණට වෙන් කරගත්ත කාලය නිමා වෙලා තියෙන නිසා අපි සදහම් අරුණ එසේ නිමා කරනවා. ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍රයන් මේ කටයුත්ත සංවිධානය කළා. විශේෂයෙන් මේ අද වැඩසටහනට අනුග්‍රාහක දායකත්වය ලබා දීපු ඇත්තෝ අපි කරුණාවෙන් මතක් කරන්න ඕන. අද මේ පෙබරවාරි මාසේ 5 වෙනිදා අපේ 30 වෙනි
සදහම් අරුණ භාවනා පුහුණු වැඩසටහනට බොහොම කරුණාවෙන් ගෞරවයෙන් අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ. බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ විශ්‍රාම නිකේතනයේ නිවාසිකව සිටින අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි අම්මලා තාත්තලා. ඒ ඇත්තෝ තමයි අපිට මේ අනුග්‍රහය දක්වලා තියෙන්නේ. ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසිකාවන් සහ ඒ වගේම පාලිකාව ඇතුළු කාර්ය මණ්ඩලය හැමෝම තමයි මේ අනුග්‍රහය දක්වලා තියෙන්නේ. ඉතින් ඒ අය බොහෝම යහපත් ප්‍රාර්ථනා ටිකකුත් සඳහන් කරලා තියෙනවා. විශ්‍රාම නිකේතනයේ නිවාසිකව සිටින නිවාසික සියලුම දෙනාට තුළු කාර්ය මණ්ඩලයට සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පත් සැලසේවා සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය වේවා කියන උතුම් ප්‍රාර්ථනාව කරනවා. ඒ වගේම නිවාසික සියලුම දෙනාගේ සහ කාර්ය මණ්ඩලයේ නමින් මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා පරම්පරානුගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තන්ගේ පරලෝ ජීවිත සුවපත් වේවා. මේ ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ ජීවිතය යහපත් වේවා. නිවන් මඟට යොමු වේවා කියලා. ඒ වගේම මේ භාවනා වැඩසටහන සවන් දෙන සියලුම දෙනාට පින්වත් ඔබ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධය වේවා. නිවන් මඟට යොමු වේවා කියන ප්‍රාර්ථනාවත් මේ විශ්‍රාම නිකේතනයේ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසි අම්මලා තාත්තලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප බොහෝ දෙනාට මේ භාවනා වැඩසටහන සවන් දෙන බවයි ඇත්ත සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන පවත්වගෙන යන අපිටත් ඒ වගේම අපිට මේ දහම් මඟ කියා දීපු අපේ ගුරුවරුන්ට මව්දෙමව්පියන්ට ආශිර්වාද කරන බව සඳහන් කරලා තියෙනවා. ඒකම මේ භාවනා වැඩසටහන සංවිධානය කරන සදහම් අරුණ කලන මිතුරන්ට ඒ වගේම වැඩසටහන මෙහෙවන අපේ රංගනපුරත් මහත්මයා ඇතුළු කඳුරට සේවයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කරන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් විශ්‍රාම නිවාසයක මේ ගත කරන අපේ අම්මලා තාත්තලාට අපි ප්‍රාර්ථනා කරනවා හිත සංසුන් කරගෙන හිත තැම්පත් කරගෙන මේ ගත කරන කාලය තුල සතුටින් සන්තෝෂයෙන් ගත කරන්නට මේ වැඩසටහන් වැඩසටහන් වලට සවන් දීලා දහම් පොතපත කියවලා හොඳට ධර්ම අවබෝධය ඇති කරගෙන උතුම් ජීවිතයක් ගත කරන්න පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. හොඳයි අපි වැඩසටහන මෙතකින් නිමා කරනවා. ඉතින් මේ සදහම් අරුණට එකතු වුණු පින්වත් ඔබ හැම දිනාටම විශේෂයෙන් චිත්තානුපස්සනාවට අනුව තමන්ගේ හිත දිහා බලලා හිත දකින්න පුරුදු වෙලා හිත පාලනය කරගන්න හැකි වෙලා හිත පිරිසිදු කරගන්න ශක්තිය ලැබිලා ඒ චිත්ත පාරිශුද්ධිය අනුව මේ සචිත්ත පරියෝදපණය කරගෙන හිත පිරිසිදු කරගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා.